ආයිබෝවන් ඉතින් අද සාකච්ඡා කරන්න හදන්නේ බහුවස්ත්‍රවල කෝණ කියන පාඩම. ඉතාමත් ලස්සන මාර ලේසි පට්ටම ලේසි පාඩම. රයිට්. බහුවස්ත්‍රවල කෝණ. පළවෙනියටම බහුවස්ත්‍රවල කෝණ කියද්දි කෝණ කියන්නේ මොනවද සහ බහුවස්ත්‍ර කියන්නේ මොනවද කියලා අඳුරගෙන ඉමුකෝ. චූටි පන්තිවලදී 6ේදී 7ේදී ඉගෙනගෙන තියෙනවා බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම 7ේදී තමයි බහුවස්ත්‍රයක් කියන එකේ නිර්වචනය ඉගෙන ගන්න. අලට මතකයි නම් අපි 6 පන්තියේදී තල රූප ගැන ඉගෙන ගත්තා. මොනවද මේ තල රූප කිව්වේ? තල රූප කිව්වේ මේ වගේ බෝඩ් එකක් ගත්තාම දැන් මේ බෝඩ් එක ගත්තාම මේක එක තලයක්. මේක තලයක්. මේ එක තලයක්. මේ විදිහේ තලයක ෆ්ලැට් සර්ෆස් එක මේ වගේ එකම තලයක අඳින රූප වලට අපි කිව්වා තල රූප කියලා. ඉතින් ඔය අඳින තල රූප අපි ඇන්දා සරල රේඛා පාවිච්චි කරලා ඒ කිව්වේ කෙලින් ඉරි රූල තියලා අඳින්නේ. කෙලින් ඉරි පාවිච්චි කරලා ඇන්දා වක්‍ර රේඛා මෙහෙම යන්නේ වැන්දා. ඉතින් කොහොම අඳින්න පුළුවන්? වක්‍ර රේඛා පාවිච්චි කරලා ඔය ඔක්කොම කියව තල රූප කියලා. ඔයගෙන් සරල රේඛා විතරක් පාවිච්චි කරලා අඳින තල රූප වලට අපි කිව්වා සරල රේඛීය තල රූප කියලා. සරල රේඛා වලින් විතරක් හැදිච්ච තල රූප සරල රේඛීය තල රූප. හරි. ඉතින් ඔය සරල රේඛීය තල රූපات සරල රේඛා ටිකක් එකතු වෙලා වැහිලා හැදිච්ච රූපයකට අපි කිව්වා සංවෘත. වැහිලා තියෙන්නේ විවෘත කියන එකේ විරුද්ධ වචනේ. විවෘත කියන්නේ ඇරිලා. සංවෘතයි කියන්නේ වැහිලා. විවෘත නෙමෙයි කි විරුද්ධ වචන. සංවෘතයි කියන්නේ වැහිලා. වැහිච්ච සරල රේඛා විතරක් පාවිච්චිලා තියෙන තල රූපයකට අපි කිව්වා සංවෘත සරල රේඛීය තල රූපයක් කියලා. දරුවනේ සංවෘත සරල රේඛීය තල රූපයකට අපි කියනවා මොකක් කියලාද? ඊටාම ලස්සන වචනය බහුවස්ත්‍රය කියලා කියනවා. බහුවස්ත්‍රයක් කියලා කියන්නේ සංවෘත සරල රේඛීය තල රූපයක්. sorry. අපි බලමු කොහොමද සංවෘත සරල රේඛීය තල රූප හදාගෙන වැඩේ ඉස්සරහට අරගෙන යන්නේ කියලා. මම දරුවෝ පළවෙනියටම එක සරල රේඛාවක් නදින්න පාඩමට එන්න කලින් පොඩ්ඩක් අමතර දේවල් කතා කරන්න හදන්නේ. ඔන්න මං ඇඳ එක රේඛාවක්. එක සරල රේඛාවක්. මේක සංවෘත සරල රේඛීය තල රූපයක්ද? එහෙම නැත්නම් බහුවස්ත්‍රයක්ද? නෑ දරුවෝ මේක එක රේඛාවයි තියෙන්නේ. තව රේඛාවක් මේකේ මුල්ලකට මේ කොනට ජොයින් කරගත්තොත් මෙන්න මේ විදිහට. ඔන්න සරල රේඛා දෙකක් හැදිලා තියෙනවා. තල රූපයක් තලයක ඇඳලා තියෙනවා. සංවෘතයිද වැහිලාද? නෑ නේද? මේ මෙහි ඇරිලානේ තියෙන්නේ. එහෙනම් ඕකත් වැහෙන්න මේ මුළු දෙකක් එකට යාවෙන විදිහට මෙන්න මේ විදිහට අපි රූපයක් හදාගත්තොත් මෙන්න මේකට අපි කියනවා සංවෘත වැහිලා. මේ වැහිලා කොහෙන්වත් එන්නේ නැහැ. මේ අයින් වලින් ජොයින් වෙලා තියෙන මේක කවර් වෙලා තියෙන්නේ වටේටම. මෙන්න මෙහෙම එකට අපි කියනවා සංවෘත සරල රේඛීය තල රූපයක් කියලා. මෙන්න මේවට තමයි දරුවෝ බහුවස්ත්‍ර කියන්නේ. මේ බහුවස්ත්‍ර. මේ බහුවස්ත්‍රයේ සරල රේඛා කීයක් ඕන වුණාද? 3ක් ඕන වුණා. දෙකකින් හදන්න බැරි වුණානේ. එකකින් හදන්න බැරි වුණානේ. එහෙනම් බහුවස්ත්‍රයක් හදන්න අඩුම ගානේ සරල රේඛා කීයක් ඕනද? 3ක් ඕනේ. ඔයිට වඩා තිබ්බොත් බලමු දරා 4ක් විතර නම් බලමු 1යි 2යි 3යි 4යි අවුලක් නැහැනේ වැහිලා තියෙන්නේ සරල රේඛා විතරයි පාවිච්චි කරලා තියෙන්නේ තලයක ඇඳලා තියෙන එකම තලයක තල රූපයක් සංවෘත සරල රේඛීය තල රූපයක් මේකත් බහුවස්ත්‍රයක් තමයි එහෙනම් බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද හොඳට අහගන්න පාද 3ක් හෝ ඊකියේ සරල රේඛා කෑලි 3ක් හෝ ඊට වැඩියෙන් තියෙන වැහිච්ච තල රූපයකට අපි කියනවා සංවෘත සරල රේඛීය තල රූපයක් කියලා. පැහැදිලිද කතාව? ලේසියිනේ. බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි නේද? අඩුම 3ක් තියෙනවනේ. දෙකෙන් හදන්න බැරි වුණානේ වැහිච්ච රූපයක්. ඉතින් අඩුම ගානේ 3ක් තියෙන මෙන්න චූටිම බහුවස්ත්‍රය. ඊළඟට ඔන්න 4ක් තියෙන එක. තව 5ක් තියෙන එකනේ කොහොම හදාගෙන යන්න පුළුවන් අපිට. 6ක් තියෙන එකනේ 7ක් තියෙන එකනේ. අනේ ඔය ඉගෙන ගත්තානේ 7 පන්තියේදී. නිකන් නම් ටික මතක් කරගමු. පාද 3කින් හද බහුවස්ත්‍රයට අපි නමක් කිව්වා මොකද්ද? මොකද්ද නම? ත්‍රිකෝණය. පාද 4කින් 4ට චතු කිව්වා චතුරාශ්‍රය. 5ට පංච පංචාශ්‍රය. 6ට ෂඩ
9ට නවාශ්‍රය 10ට දසාශ්‍රය. ඔය ටික අපි ඉගෙන ගත්තා. ඉතින් පාද පාද කීපයක් එකට සෙට් කරලා පාද වැඩි ප්‍රමාණයක් එකට සෙට් කරලා අපිට බහුවස්ත්‍රයක් හදාගන්න පුළුවන්කම තිබ්බා. ඔකට තමයි බහුවස්ත්‍ර කියලා කියන්නේ. දරුවනේ අපි ගිය අවුරුද්ද ඉගෙන ගත්තා බහුවස්ත්‍ර ಜಾති දෙකක් තිබ්බා. තලය උත්තලද අවතලද කියලා ඔන්න දෙකකට කැඩුනා. උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර කියලා. අනේ මොනවද මේ උත්තල අවතල කියන්නේ? අල සයන්ස් වලට කිරණ සම්බන්ධයෙන් ඉගෙන ගද්දී සයන්ස් වලට ඉගෙනගෙන ඇති කාච කිරණ ගමන් කරන්නේ කොහොමද කියලා බලද්දී කාච 10 පන්තියේදී හොඳට ඉගෙන ගන්නවා. භෞතික විද්‍යාව කොටස. ෆිසික්ස් පාර්ට් එකට ඔක හොඳට ඉගෙන ගන්නවා. කාච තියෙනවා තල උත්තලද අවතලද කියලා. පරාවර්තනය වෙන හැටි, වර්තනය වෙන හැටි ඉගෙන ගද්දී මේ උත්තලයි අවතලයි කියන එකේ සිද්ධිය තමයි මේ බහුවස්ත්‍ර ඔක්කොම උත්තල බහුවස්ත්‍ර. මේවා උත්තල බහුවස්ත්‍ර. මේවා උත්තල බහුවස්ත්‍ර. මේ උත්තල බහුවස්ත්‍ර. මේ වගේ විශේෂත්වය තමයි දරුවෝ මේ වගේ කෝණ ගත්තොත් කෝණ කිව්වේ මේ ඇතුළට ඉන්න අය මෙයාලා මේ තියෙන කෝණ. එහෙනම් දැන් දන්නවා කෝණයක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද? මේ මුල්ලකදී පාද දෙකක් සෙට් වෙච්ච තැනකදී කොනකදී මේ පාද දෙකක් අතරට තිබ්බ ඉඩ තමයි කෝණයක් කියලා කිව්වේ. එහෙනම් මේවා තමයි කෝණ. හරිද? මේ ඇතුළේ තියෙන කෝණ අපි හඳුන්වනවා අභ්‍යන්තර කෝණ කියලා. අපි යටේ පන්තියේ ඉගෙන ගත්තා. රයිට්. මේ අභ්‍යන්තර කෝණ. මේ ඔක්කොම අභ්‍යන්තර කෝණ දිහා බැලුවොත් මේ හැම කෝණයක්ම බලන්න. මේ අපි උත්තල බහුවස්ත්‍ර කියන හැම උත්තල බහුවස්ත්‍රයකම අභ්‍යන්තර කෝණයක් බැලුවොත් මේ සෑම කෝණයක්ම එක්ක සුළු කෝණයක්, එක්ක මහා කෝණයක්, එක්ක ඍජු කෝණයක්. සරල කෝණයකට වඩා අඩුයි. අංශක 180ට වඩා අඩුයි. හැබැයි අවතල බහුවස්ත්‍රයක් ගත්තොත් මෙන්න මේක අවතල බහුවස්ත්‍රයක්. මෙන්න මේ වගේ එකක් ගන්න. මෙයාගේ බලන්නකෝ අභ්‍යන්තර කෝණ ටික. මුළු ටිකේ තියෙන කෝණ මෙයා. මේක නම් සුළු කෝණයක්, මේකත් සුළු කෝණයක්, මේකත් සුළු කෝණයක්. නමුත් මේ කෝණය බැලුවොත් මෙන්න බලන්න මේ සරල රේඛාව දික් කරොත් මෙතනම 180ක් තියෙනවා. ඊට වඩා ගිහිල්ලා එනවා 180ට වඩා වැඩි මෙතන තියෙනව මොන කෝණයක්ද? අනේ පරාවර්ත කෝණයක් තියෙනවා. එන්න පරාවර්ත කෝණයක් තියෙනවා. පරාවර්ත කෝණ අඩුම ගානේ එකක් හරි තියෙනවා. අභ්‍යන්තර කෝණ විදිහට ඇතුලේ තියෙන කෝණ විදිහට බහුවස්ත්‍රය ඇතුලේ පරාවර්ත කෝණ එකක් හරි තියෙනවා නම් අන්න ඒ වගේ බහුවස්ත්‍ර වලට අපි කියනවා අවතල බහුවස්ත්‍රයක් කියලා. ගොඩක් තියෙන ඒවා තියෙන්න පුළුවන්. මේ බලන්නකෝ මේක. මේ වගේ රූපයක් ගත්තොත් මේ වගේ බහුවස්ත්‍රයක් ගත්තොත් දරුවනේ බහුවස්ත්‍රයක් ඔක්කොම පාවිච්චි කරලා තියෙන සරල රේඛා. නමුත් බලන්න මේක ඇතුලේ කොච්චර පරාවර්ත කෝණ තියෙනවද කියලා අභ්‍යන්තර කෝණ විදිහට මේ හතරක් තියෙනවා. ඉතින් කමන්නේ. ගොඩක් තිබ්බා. අනේ පොඩි කෝණක් තියෙනවා. තිබ්බා. අපි කිව්වේ පරාවර්ත කෝණ එකට වඩා තියෙනවා. අඩුම පරාවර්ත කෝණ එකක් තියෙනවා නම් අන්න එයාට කිව්වා අපි අවතල බහුවස්ත්‍රයක් කියලා. අනිත් ඒවා උත්තලයි. මෙන්න මේ වගේ ලස්සනට තියෙන ඒවා උත්තලයි. පොඩි වෙනසකට තිබ්බේ පරාවර්ත කෝණයක් හම්බුනොත් එයාගේ ඇතුලේ ඒකට නම චුට්ටක් වෙනස් කරා බහුවස්ත්‍රය ඉස්සරහින් අවතල බහුවස්ත්‍රයක් කියලා දැන්. ඔය ඉගෙන ගත්තා. මේ චුට්ටක් මතක් කරන්න මේ වටපිටාව කතා කරේ. දැන් කෙලින්ම පාඩමට එන්න වෙනවා. ලියන්නකෝ පළවෙනිටම මාතෘකාව බහුවස්ත්‍රවල කෝණ කියලා. බහුවස්ත්‍රවල කෝණ. ලියන්න මාතෘකාව බහුවස්ත්‍රවල කෝණ. right මේවා ලියන්න ඕනේ. මේ කලින් ඉගෙන ගත්තේ. හරි. දැන් ඕකේ අපි කතා කරන්න යන්නේ බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ ගැන. right. අපි ගමු මාතෘකාව ලියන්න බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණවල අයික්‍යය. ලියන්න බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණවල අයික්‍යය. අයික්‍ය කිව්වේ එකතුව කියන එක. කරුවනේ මට පළවෙනි නම අවස්ථාව දෙන්න මුකුත් ලියන්න එපා. ඔය මාතෘකාව ලිව්වට පස්සේ දැන් ඔයාලා දන්නවා අභ්‍යන්තර කෝණ කියන්නේ මොනවද? සහ අභ්‍යන්තර කෝණවල අයික්‍ය කියන්නේ. අයික්‍ය කියන්නේ එකතුවනේ. අභ්‍යන්තර කෝණ කිව්වේ ඇතුලේ තියෙන කෝණනේ. දැන් ඇතුලේ තියෙන කෝණ ඔක්කොම එකතු කරාම කීයද කියලා හොයන්න යන්න. පටන් ගද්දිම මම කියන්නේ
ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. පාද 10ක් තියෙන බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද අහනවා. දන්නවද හොයන්න? දන්නේ නැහැ. හොයන්න ක්‍රමයක් තමයි මේ හදාගන්න හදන්නේ. අපි 8 පන්තියේදී නම් ඉගෙන ගත්තා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ කීයද? අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? ඔය දෙක අපි ඉගෙන ගත්තා. අපි ඔච්චර ඉගෙන ගත්තා. පංචාශ්‍රයක්, ෂඩාශ්‍රයක්, සප්තාශ්‍රයක් ඕවාගේ අභ්‍යන්තර කෝණවල එකතුව නම් අපි දන්නේ. ත්‍රිකෝණයේ චතුරස්‍රය ඉගෙන ගත්තා. මම දැන් ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කියන එක පාවිච්චි කරලා කොහොමද අපි අනිත් සියලු බහුවස්ත්‍රවල ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය ගන්න කියලා. දන්න එකෙන් පටන් ගමු. ඒ ත්‍රිකෝණයෙන් පටන්. ත්‍රිකෝණය තමයි හදන්න පුළුවන් චූටිම ඒ කිව්වේ සරල රේඛා පාද අඩුම ගාණක් පාවිච්චි කරලා හදන්න පුළුවන් බහුවස්ත්‍රය ත්‍රිකෝණය. ඉතින් ඒකයි ත්‍රිකෝණයෙන් පටන් ගන්න. හරි. ඔන්න මම වැඩ පටන් ගන්නවා. ත්‍රිකෝණය. රෝණේ ත්‍රිකෝණය හැදුනේ අපි දන්නවා සරල රේඛා කොටස් 3යි. ඔන්න සරල රේඛා කොටස් 3 මේ තුنين පටන් ගන්න. නම් මෙයාගේ ඇතුළට මෙයාගේ අභ්‍යන්තර කෝණ විදිහට ඉන්නව දරුවෝ මෙයාගේ කෝණ 3ක්. මෙන්න ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 3. හරිනේ. මෙයාගේ එකතුවයි කතා කරන්නේ. දන්නවා අපි මේ කෝණ 3 එකතු කරාම අංශක 180යි කියලා. ඔක අපි දන්නවනේ. අටේ ඉගෙන ගත්තා. මේක පාවිච්චි කරලා අනිත් ඒවා ගන්නේ කොහොමද කියලා තමයි මම දැන් කියලා දෙන්න හදන්නේ. කලබල නැතුව හොඳට අහගන්න. දැන් එනවා මම චතුරාශ්‍රයට. ලියන්න එපා කිසි දෙයක් වෙලාව දෙන්නම්. ඉවසීමෙන් ගේම දෙමු, සුපිරියට දෙමු. ලස්සන ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. වාචු පොතේ තියෙන ක්‍රමයටත් වඩා පට්ටම ලේසි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. ඒ නිසා මට අවස්ථාව දෙන්න හොඳට තියරි එක ඔලුවට දාගන්න. දැන් දරුවෝ මේ 9 පන්ති අවසාන කාලයේ ගෙවන්නේ. අන්තිම පාඩම් ටික 10ට යන්න ඉන්න ළමයි. මම හැමදාමත් කියනවා 9 පන්තිය තමයි දඩම O level වලට පට්ට බේස් එක සියල්ල උගන්වන්න පුළුවන්. හොඳට නිදහසේ කතා කරන්න පුළුවන්. දඩම පාඩම් ටික තියෙන්නේ මෙතන. ඉතින් මෙතන බේස් එක සුපර්බ්ලි වැටුණොත් වැටෙන්න ඕනමයි. නැත්තම් කියලා වෙනවා. ලොයිත් කියලා වෙනවා. මේක සුපර්බ්ලි දාගත්තොත් වැඩි ලස්සනට ගේම දෙන්න පුළුවන්. 10 11 කිසිම ගින්නක් නැතුව ලස්සනටම ගේම දෙන්න පුළුවන්. නිසා පට්ට ප්ලෑන් පිට යන්නේ. ඒ නිසා අවධානය දෙන්න. ඔළුවෙන් වැඩ කරන හැම වෙලේම බුද්ධියයි තියෙන්න ඕනේ ඔයාලට. හැම වෙලේම ඔළුවෙන් වැඩ කරන්න. මෙතනදී ඔහේ ලියා ගැනීමක් බලා ලිවීමක් කරන්න එපා චූටි බබාලා වගේ. දඩ ගේමක් දෙමු. තියරිය හොඳට අහගන්න. මොකද්ද වැඩේ කරන්නේ කියලා බලන්න. බලලා වැඩේට සෙට් වෙලා ඉස්සරහට. දෙමු දඩ ගේමක් යන් චතුරාශ්‍රයට. හරි. ඔන්නේ නම් චතුරාශ්‍රය. තරුණී චතුරාශ්‍රය කියන්නේ මොකක්ද? පාද 4කින් හැදිච්ච එකනේ. ඔය සමචතුරාශ්‍රයක්, ඍජුකෝණාශ්‍රයක්, සමාන්තරාශ්‍රයක් ඕන එකක් වෙන්න පුළුවන්. නිකම්ම චතුරාශ්‍රය කියලා කිව්වේ පාද 4කින් හැදිච්ච එකනේ. මම ඒ නිසා නෝමල් චතුරාශ්‍රයක් ගන්නම් මෙන්න මේ විදිහට. ඔන්න චතුරාශ්‍රය. දරුවනේ මෙයාගේ අභ්‍යන්තර කෝණ කියන්නේ මෙන්න මේ කෝණ 4. හරි. ඔන්න ඕකේ එකතුව කීයද කියලායි හොයන්න යන්නේ. ඔයාලා ඉගෙන ගත්තා 8 පන්තිදී මෙයාගේ එකතුවක් චුටි බබාලා වගේ 360යි කියලා. කොහොමද අපි මේවා ඉගෙන ගත්තේ? ත්‍රිකෝණයේ මතකයිද? මම මේ විදිහට A4 sheet එකක මේක කපල් මේක ඇඳලා මේ කෝණ තුන පාට තුනකින් පාට කරලා රතු කහ නිල් වලින් පාට කරලා මේවා කපලා ඔක්කොම එකට සෙට් කරාම සරල රේඛාවක එක පැත්තක් වෘත්ත භාගයක් ආවා. ඒකයි මෙයා 180යි කියලා ගත්තා. මේකේ කෝණ ටික මේ විදිහට ඇඳලා පාට හතරකින් අපි ගත්ත රතු කහ නිල් කොළ කියලා. ඔය පාට හතරෙන් ඇඳහම ඇඳලා මේව කපලා සෙට් කරාම සම්පූර්ණ රවුමක් ඇදුණා. රවුමක් කියන්නේ අංශක 360යි කියලා මෙයා හොයාගත්තා. දැන් ඔය ඇඳ කප ඉන්නේ නැතුව හොයන දඩ ක්‍රමයක් කතා කරන්නේ. හොඳට අහගන්න. දැන් ඔයාලා මෙයාගේ මේ අපි අඳපු බහුවස්ත්‍රී ඔයාලා කැමති ඕනම කෝණයක් තෝරගන්න. ඕනම කෝණයකටත් වඩා ලස්සනයි වචනේ ශීර්ෂයක් කිව්වනම් දැන් කෝණයක් තෝරගෙන මුල්ල ගන්න කියන්නේ හැදුවේ. එකපාර මුල්ලක් තෝරගන්න. මේ මුළු හතරෙන් ඔයාලට කැමති ඕනම මුල්ලක් තෝරගන්න. මම තෝරනවා දරුවෝ මෙන්න මෙතන. නිකන් ලේසි හොඳට පේන තැනක ඉන්න කෙනෙක් තෝරගන්නවා නම් වඩාත් පහසු. ඒ නිසා මම මෙතන තෝරගන්නවා.
කැමති එක දඩ ශීර්ෂයක් තෝරගෙන දරුවනේ අනිත් ශීර්ෂවල ඉඳන් රූල තියලා කෙලින් ඉරියන්නේ මෙන්න හැම ශීර්ෂයකම තියලා ওই විදිහට කෙලින් ඉරියන්නේ. එතකොට ලැබෙන ත්‍රිකෝණ ගාන ගණන් කරන්න. මෙන්න එක ත්‍රිකෝණයයි මෙන්න තව ත්‍රිකෝණයයි ත්‍රිකෝණ දෙකක්. දරුවෝ අපි දන්නවා එක ත්‍රිකෝණයක නම් අභ්‍යන්තර කෝණ ටික 180යි කියලා. දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණය ඇතුලේ මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ 180යි. මේ ත්‍රිකෝණය ඇතුලේ මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ අංශ 180යි. 180 ඒවත් දෙකක් අපි දන්නවා 360යි කියන්නේ. දැන් දෙවරක් 180න් තමයි දරුවෝ මේක ආවේ. මේ දෙක කිව්වේ එහෙනම් මොනවද? අනේ ත්‍රිකෝණ ගණන. මේ දෙක කියලා ආවේ ත්‍රිකෝණ ගණන. එහෙනම් අපිට පුළුවන් ඕනෙම බහුවස්ත්‍රයක තියෙන ත්‍රිකෝණ ගාන කීයද කියලා හොයාගෙන ඒක 180න් ගුණ කරලා. මතක තියාගන්න වෙන්නේ ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ ටික 180යි කියන එක විතරයි. ඕක මතක තියාගෙන ගියම දුන්නා නම් ඉවරයි. හරි. තව එකක් බලමුකෝ. මේ ක්‍රමයටම තව එකක් බලමුකෝ. පංචාශ්‍රයක් බලමු. පංචාශ්‍රය පද පහක් තියෙන එකනේ. අපි දන්නේම නෑනේ. ඔන්න අටේ ඉගෙනගෙනත් නෑනේ පංචාශ්‍රය. දරුවනේ පංචාශ්‍රය කිව්වේ පාද පහක්. 1යි 2යි 3යි 4යි ඔන්න 5යි. දැන් මෙයාගේ අභ්‍යන්තර කෝණ ටික බලන්න හදන්නේ. සුපුරුදු පරිදි ත්‍රිකෝණ හොයන්න මොකද කරන්න කිව්වේ? කැමති එක ශීර්ෂයක් තෝරගන්න. ඔයාලට කැමති එකක්. මම මෙයා තෝරගන්නවා. මට ඇහැට පේන දඩ එක්කෙනෙක් තෝරගන්න. ඔයාලට ආසයි නම් මෙතන තෝරන්න පුළුවන්. ගොඩක් ආසයි නම් ඕන මගුලේ ඕන එකක් තෝරගන්න. කැමති එකක් තෝරගන්න. හැබැයි ඇහැට පේන දඩ එක්කෙනෙක් තෝරගන්න. මම ඒකයි උඩටම තෝරගත්තේ. ඒකෝට පිළිවෙලකට යන්න පුළුවන්. රයිට්. මේ ශීර්ෂයේ ඉඳන් ඔන්න සරල රේඛාව. මේ ශීර්ෂයේ ඔන්න සරල රේඛාව. මේ ශීර්ෂයේ ඉඳන් මෙතනට සරල රේඛාව. මේ ශීර්ෂයේ ඉඳන් මෙතනට සරල රේඛාව. අර අපි තෝරගත්ත ශීර්ෂයට අනිත් හැමතැනම ඉඳන් සරල රේඛාව තමයි යන්නේ. දැන් බලනවා එයාගේ තියෙන ත්‍රිකෝණ ගාන. ත්‍රිකෝණ ඔක්කොම කීයක් තියෙනවද කියලා බලුවොත් ත්‍රිකෝණ 3ක් තියෙනවා. දරුවෝ ත්‍රිකෝණ 3ක් තියෙනවා කියන්නේ අපි ක්‍රමය දන්නවා හොයන්න. 3 වරක් 180. එක ත්‍රිකෝණයක 180යි. එවැනි ත්‍රිකෝණ 3ක් තියෙන්නේ. එහෙනම් 3 වරක් 180 අපිට ගන්න පුළුවන් ආගේ 540යි කියන්නේ. ඔන්න කතාව. මේ එකපාර සුළු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ 18 ඒවා 3. 18 වරක් 3. මම හිතාගත්තේ මෙහෙම 20 වරක් 3 කිව්වොත් දෙවරක් 3 6යි. ඒ කියන්නේ 60යි. හරිනේ. 20ක් ඕනේ අපිට 18යි ඕනේ. වැඩිපුර දෙකක් කරා. දෙවරක් 3 6යි. එහෙනම් මං 60න් 6ක් අඩු කරා 54යි. පිටිපස්සෙන් මේ තිබ්බ බිඳුවක් දාගත්තා. නම් 54ට පිටිපස්සෙන් 500 බිඳුවක් කියන 540. හරි ඔන්න ගත්ත අභ්‍යන්තර කෝණ ටික. දරුවනේ මෙතන මේ 3 කියලා මට ලැබුණේ ත්‍රිකෝණ ගණන. දැන් අමතක වීමේ රෝගයක් තියෙන මොකෙක් හරි එකෙක් ත්‍රිකෝණය අමතක කරත් ගැටලුවක් නැහැ. ක්‍රමයක් හදමු. මේකෙත් තියෙන ත්‍රිකෝණ ගාන ගණන් කරගන්න හදන්න. මෙන්න එක තැනක් තෝරගෙන අනිත් ශීර්ෂ වලින් යා කරන්නකො. හැදෙන්නේ එක ත්‍රිකෝණය. එහෙනම් මෙතන තියෙන්නේ එක්වරක් 180. මේ 180 ආවේ එක්වරක් 180. දරුවෝ එක කියලා කිව්වේ ත්‍රිකෝණ ගණන. මේක කිව්වේ නැවතත් ලැජ්ජා පිට ත්‍රිකෝණ ගණන. හරි නේද? දැන් ත්‍රිකෝණ ගාන 180ෙන් ගුණ කරාම ඕන බහුවස්ත්‍රයක අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර කෝණ ටික කීයද කියලා. මම පටන් ගත්තේ 10ක් තියෙන පාද 10ක් තියෙන බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණ කියලා. පට්ට දඩ ක්‍රමයක් හදාගමුකෝ. දරුවෝ ත්‍රිකෝණය කියන්නේ හොඳට අහගන්න. ත්‍රිකෝණය කියන්නේ පාද 3ක් ඉන්න එක. චතුරාශ්‍රය කියන්නේ පාද 4ක් ඉන්න එක. පංචාශ්‍රය කියන්නේ පාද 5ක් ඉන්න එක. හරි. 3ක් ඉන්න එක්කෙනාගේ ත්‍රිකෝණ කීයක් තිබ්බද? 1යි. 4ක් ඉන්න එක්කෙනාගේ ත්‍රිකෝණ කීයක් තිබ්බද? 2යි. 5ක් ඉන්න එක්කෙනාගේ ත්‍රිකෝණ කීයක් තිබ්බද? 3යි. එහෙනම් දරුවෝ ත්‍රිකෝණ ගානයි පාද ගානයි අතර සම්බන්ධයක් ගත්තොත් හොඳට බැලුවොත් පේනවා 3 තමයි 1 උනේ. 4 තමයි 2 උනේ. 5 තමයි 3 උනේ. එහෙනම් 3න් 2ක් අඩු වෙලා ලැජ්ජ පිට එකක් ඇවිල්ලා. 4න් 2ක් අඩු වෙලා ලැජ්ජ පිට 2ක් ඇවිල්ලා. 5න් 2ක් අඩු වෙලා ලැජ්ජ පිට 3ක් ඇවිල්ලා.
බලන්න පාද ගණනේ අනේ මේ තුන කිව්වේ පාද ගණන. පාද ගණන. එතනත් අනේ පාද ගණන. පාද ගණන. පාද ගණනේ දෙකක් අඩු වෙලා තමයි ත්‍රිකෝණ ගාන ලැබිලා තියෙන්නේ. එහෙනම් පාද ගානෙන් දෙකක් අඩු කරාම ත්‍රිකෝණ ගාන එනවනම් ඔන්න අභ්‍යන්තර කෝණ හොයන සූත්‍රයක් හදාගත්ත හැකි. පාද ගාන දුන්නොත් බහුවස්ත්‍රී. පාද ගණන දීලා තියෙනවා. ඔය දීලා තියෙන පාද ගණනෙන් අපිට පුළුවන් දෙකක් අඩු කරන්න. එතකොට ලැබෙනවා ත්‍රිකෝණ ගාන. ත්‍රිකෝණ ගාන ලැබුණට පස්සේ ආව ගුණ කරන්න තියෙන්නේ අංශක 180. මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා ගේමක්ම නැතුව හොයන්න පුළුවන්. සෙට් වෙනවනේ. ත්‍රිකෝණයේ පාද ගාන 3යි. 3ෙන් දෙකක් අඩු කරන්න 1යි. 1 වරක් 180. 180යි යකෝ මෙන්න හරි. චතුරස්‍රයට යන්න පාද 4යි. දාන්න 4 අඩු කිරීම 2 2යි. දෙවරක් 180 360යි. ඉවරයි. පංචාශ්‍රයට එන්න පාද 5යි. පංචාශ්‍ර කිව්වම දැන් පංච 5යි පාද ගන්න දන්නවනේ. පාද ගන්න 5යි. 5න් දෙකක් අඩු කරා ගුණ කරා 180. 5න් දෙකක් අඩු කරාගෙන 3යි 3 වරක් 180 540. ඔන්න කතාව. sorry ෂඩස්රය වගේ වුණා. ෂඩ කිව්වේ 6යි පාද 6යි. පාද ගන්න දන්නවා. 6යි 6න් දෙකක් අඩු කරා 180. මම ගාන පටන් ගද්දී පාඩම පටන් ගද්දී කිව්වා පාද 10ක් ඉන්න කෙනෙක් ඇහුවා. අපි බය නෑ. 10න් දෙකක් අඩු කරා 8යි 8 වරක් 180. අනේ 8 180 ගුණ කරලා දාන්න. මේ ලැබෙන්නේ මොකද්ද? මොකද්ද ලැබෙන්නේ? පාද 10ක් ඉන්න එකාගේ අභ්‍යන්තර කෝණවලයි. ලේසියිනේ. ඔන්න ක්‍රමයක් හදලා දුන්නේ. දැන් එනම් මෙතෙන් සිට පාද 10ක් කියවම රූපයක් අඳින්නවත් ඕනේ නැහැ. පාද 10ක් තියෙන එකෙක් අඳින්නවත් ඕනේ නැහැ. නිකම්ම ගත්ත හැකි පාද ගානෙන් දෙකක් අඩු කරපු ගමන් ත්‍රිකෝණ ගාන කීයද කියලා එනවා. ත්‍රිකෝණ ගාන ආපු ගමන් ත්‍රිකෝණ ගාන 180 ගුණ කරනවා. කතාව ඉවරයි. ඔන්න එනම් ක්‍රමයෙන් දරුවෝ ලියපු මාතෘකාවට පස්සේ ත්‍රිකෝණය වෙනම පැහැදිලිව දාගන්න. සම්පූර්ණ පිටුවක් පාවිච්චි කරලා දාගත්තත් කමක් නැහැ. ටිකක් ලොකුවට පැහැදිලිව වෙනස්ව දාගන්න. ත්‍රිකෝණය කියලා දාන්න. අඳින්න ත්‍රිකෝණය කෝණ තුන පෙන්වන්න 180 දාන්න. එක්වරක් 180න් හැදුනේ කියලා පෙන්වන්න. මේකට ඊතලයක් දාලා ලියන්න එක කිව්වේ ත්‍රිකෝණ ගාන. චතුරස්‍රය දාන්න අඳින්න. මේ එක්කෙනෙක් මම හයිලයිට් කරපු ශීර්ෂයක් හයිලයිට් කරලා පෙන්වන්න. එකපාරට ගොබ්බ විදියට සූත්‍රයක් කියලා මේක උගන්වන්න නැතුව මේ ක්‍රමය කියලා දුන්නේ. මේ එන විදිය ඔයාලා අඳුර ගන්න ඕන නිසා. මේවා තමයි විශ්ලේෂණාත්මකව ඉගෙන ගන්නවා කියලා කියන්නේ. කොහොමද මේක එන්නේ කියලා ඉගෙන ගන්නවා. ගොම් පාට් පිට ගෙදර හැමතැනම බිත්තියේ පාද ගණන අඩු කිරීම 2 යකෝ ගුණ කරපන් 180 කියලා අලවල වැඩක් නැහැ. පේනවනේ දැන් ඔය වෙලා තියෙන දේ ඔය රටරත් වෙලා තියෙන දේ පටන් ගද්දි ඇඳගෙන ගියා රට වටේම තාප්පුවල චිත්‍ර. මේ රට වටේ තාප්පුවල චිත්‍ර ඇඳලා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒව මකනවනේ. ඇයි ඒ වගේ සමහර තැන්වල දියසෙවල බැඳිලා කැතයි. ඉස්සර නම් කොහොමද? ඇඳපු ගමන් සමහර මිනිස්සු යනවා චිත්‍ර බලන්න. අර විද්‍යාර්ථී එහෙම ලොකු බැම්මේ චිත්‍ර ගොඩාක් ඇඳලා තිබ්බේ වගේ ලස්සන. ඇත්තටමත් ලස්සනයි. ඉතින් ගිහිල්ලා මිනිස්සු බැලුවා. හැබැයි ඒක හැමදාම දැකලා එපා වුණාම මේක වෙලවරක් නෑ. අර ඉතින් ওই ගෙවල් වල බිත්ති හිස්ව තියනවා නම් හොඳයි අපිට වටේ බලද්දි මුකුත් පේන්නේ නැත්තරමට හොඳයි. මේවා ගහ ගන්නවා මහ ලොකුවට ළමයි. ඒක දැකලා එපා වුණාම ආයෙ බලන්නේ නැහැ. දැන් පාරේ යද්දි ওই බැම්මක තියෙන එකක් දැකලා පුරුදු වුණාම ආයෙ බලන්නේ නැහැ. මුල සතියක් දෙකක් බලයි ඊට පස්සේ ඒක අමතක වෙලා යනවා. නිසා මේ අලවණියවට මිලවුවාලා ඒකට දෙන්නේ නැහැ කිසිම දෙයක්. කිසිම ගුණාත්මක භාවයක් නැහැ ඔය කරන ක්‍රියාවලිය. මොහේ නිකන් කාමරෙන් එළියට ඇවිදින යද්දි දැක්කත් දැක්කේ නැහැ. මේ විත්තියක් ගන්නටම ගිහින්. ඉතින් අලවලා කරන බොරු වැඩ කරන්න එපා. එන්නේ කොහොමද කියලා තියරි ඉගෙන ගන්න. මේවා ඉගෙන ගත්තාම මේවා අමතක වෙන්නේ නැහැ. ත්‍රිකෝණයක් හැදෙන හැටි ශීර්ෂයකින් ගන්න හැටි ඒක කියලා දීලා ඒක කරාම ඒක අමතක වෙන්නේ නැහැ. ඒක පිළිහිටනවා. ඒකෙන් තමයි සූත්‍රය හදාගන්නේ. නිකම් මේවා කටපාඩම් කරලා මේක දීලා හදපන් ගණන් ටික කියලා ගණන් 100ක් 1000ක් ඇදුවත් වැඩ නැහැ. මේක තමයි ක්‍රමය. මෙහෙමයි ගොඩ දාන්න. ඒ නිසා ඔක තේරුම් අරන් වැඩ කරන්න සුබිරි මැච් එකක් ගහ ගන්න පුළුවන්. රයිට්. ඒ ටික දාගන්න. මෙතනින් වෙනත් පාටකින් දාගන්න ත්‍රිකෝණයේ ඉස්සරහින් 1 කියලා දාන්න එපා 3 කියලා දාන්න. එయ్యේ පාද 3යි. හදන්න පුළුවන් චූටිම බහුවස්ත්‍රය. පාද ගන්න. දෙකක් අඩු කරලා යකෝ ත්‍රිකෝණ ගාන ආවේ කියලා ඊතලයක් දාලා වෙන පාටකින් පෙන්නන්න. පාද ගාන 4යි 4න් දෙකක් අඩු කරලා යකෝ ත්‍රිකෝණ ගාන ආවේ කියලා පෙන්නන්න. පාද ගාන 5යි පංචාශ්‍රයේ දෙකක් අඩු කරලා ත්‍රිකෝණ ගාන ආවේ කියලා පෙන්නන්න. එතන යටින් රතු පාටින් ලියන්න සූත්‍රය පාද ගානෙන් දෙකක් අඩු කරලා ගුණ කරපන් 180 එනවා අභ්‍යන්තර කෝණවල
ऐक्य කීයද කියලා වැඩි ඉවරටමත් ඉවරයි දාලා. right හරි නේද? හරි. එහෙනම් දරුවනේ මතක තියාගත යුතු දේ මෙච්චරයි. හැබැයි අවබෝධය තියාගන්න කොහොමද ගන්නේ? ත්‍රිකෝණයක් හොයාගන්නේ කොහොමද? ත්‍රිකෝණ ගාන ගණන් කරගන්නේ කොහොමද? කැමති ශීර්ෂයක් හොයලා යා කරලා. ඒක එන ක්‍රමයක් හදාගත්තේ මේක මතක තියාගෙන මේකෙන් ගන්න පුළුවන් වැඩ ටික ඔක්කොම right. ඔයාලා දැන් ඇත්තටම මේ පාඩමේ අභ්‍යාසය කරන්න පුළුවන් මට්ටමක ඉන්නේ. නමුත් අභ්‍යාසය සම්පූර්ණයෙන් ඔයාලට කරන්න මම දෙනවා. මම උදාහරණ ගණන් දෙකක් හදන්නම්. මේක පාවිච්චි කරලා හදන්න තියෙන ගණන් දෙකක්. මම පළවෙනියටම පාඩම පටන් ගද්දි කිව්ව දේම ප්‍රශ්නයක් විදිහට දෙන්න ලියන්න එක කියලා දාලා පළවෙනි ප්‍රශ්නේ ලියන්න එක කියලා දාලා ලියන්න එක කියලා දාලා ලියන්න පාද 10ක් ඇති බහු ආශ්‍රයක අභ්‍යන්තර කෝණවල ऐक्यය සොයන්න. අභ්‍යන්තර කෝණවල ऐक्यය සොයන්න. හරි. මට දෙන්න දරුව අවස්ථාව. මම දන්නවා දැන් ඔයාලා වැඩි ටික දන්නවා ගාන හදන්න කියලා මම දන්නවා. මට දෙන්න අවස්ථාව.
අභ්‍යාසය ෆුල් ඔයාලට තියෙනවා. ටියුට් එකේ ගණන් ටිකක් ඔබ සතුයි. එන් අවස්ථාව මත. දරුවෝ පාද ගාන 10යි කියලා දුන්නා. එහෙනම් කෙලින්ම ලියන්න අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සමානයි කියලා. පාද ගණන අඩු කිරීම 2 ගුණ කිරීම 180. දරුවෝ පාද 10යි නම් 10යි 10න් දෙකක් අඩු වෙන්න ඕනේ. එහෙනම් 10 අඩු කිරීම 2 මෙයා ගුණ වෙන්න ඕනේ අංශක 180. ඕක තමයි කතන්දරේ. දැන් දරුවෝ දන්නවා 10න් දෙකක් අඩු කරාම ගාන දන්නවා. මේක සුළු කරලා උත්තරේ ගන්න පුළුවන් 10න් දෙකක් 8යි. ඒ කියන්නේ ත්‍රිකෝණ ගාන 8යි. ඔයාට ගුණ විය යුතුයි අංශක 180. හරිනේ කතාව. කලබල නැතුව ගුණ කරමු. කලබල නැතුව ගුණ කරමු. 100 වට. ඔහොමයි හදන්නේ ගණන්. බක පඬිත වගේ 180 වටක් කියලා නටන්න එපා. 100 වට. පුළුවන් නේ 800යි. පැත්තක දාගන්න 800යි. ඕම් ගණන් හදන්න ඉගෙන ගන්න ඕනේ. බැරි එකට නේ කියන්නේ. 80ක් තියෙනවා. 100යි 80යි කියලා කියන්නේ 80 වට. 8 වරක් 8 64යි. 8 වරක් 8 64යි. මේ පිටිපස්ස බිඳුවත් එක්ක. ඒ කියන්නේ 80 නේ විතර තියෙන. ඒ කියන්නේ 640යි. එකතු කරා. එකතු කරොත් බිඳුව 4යි. විතර 6කටයි 14යි. නම් ඔන්න ඓක්‍ය ගන්න පුළුවන් 1440යි කිය. ඔන්න අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 1440. ඉවරයි. සරලයි නේ. ලැජ්ජයි නේ. හදාගන්න. ඉස්සර. ඔන්න එලාට උත්තර. දැන් ඕන එකක් පුළුවන් නේ. පාද 20ක් කිව්වොත් පුළුවන්. පුළුවන්. ඉවරයි. පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ වගේ එක. ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය වගේ ප්‍රශ්නයක් අහුවොත් දැනගන්න ඕනේ ෂඩ කියන්නේ 6යි කියලා. ඉතින් පුරුදු වෙන්න ඔය වචන ටික හතේ කොටස් ටික අමතකයි නම් මතක් කරගන්න. දැන් මම මේ කිව්ව ටික අඩුම ගානේ ලියා ගන්න. ත්‍රිකෝණයේ 3යි, චතු 4යි, චතුරාශ්‍රය 4යි කියන්නේ. පංචාශ්‍රය පංච කිව්වේ 5යි, ෂඩාශ්‍රය 6යි. ඊට පස්සේ සප්තාශ්‍රය 7යි, අෂ්ටාශ්‍රය 8යි, නවාශ්‍රය 9යි, දසාශ්‍රය 10යි. ද්වාදශාශ්‍රය 12යි. කොහොමද කියලා. ඔය ඔච්චරයි ඉතින් එන්න පුළුවන් දැන්. ද්වාදශාශ්‍රය උන් අමතක වෙන්න පුළුවන් එක. ඩොඩෙකාහෙඩ්‍රන් කියන එක. ඉතින් ඒකේ 12යි. රයිට් ඔය ටික තමයි මතක තියන්න ඕනේ. ද්වා කිව්වේ 2යි, දශාශ්‍රය කිව්වේ 10යි, 10යි 2යි 12යි. ඔක තමයි කතාව. හරි. එතමයින දෙවෙනි ප්‍රශ්නෙට. ලියන්නකෝ ප්‍රශ්නේ. ලියලා ඉවරලා මම පැහැදිලි කරන්න. ලියන්න දෙවෙනි ප්‍රශ්නේ දෙක කියලා දාලා. අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අංශක 1800ක් වන අංශක 1800ක් වන 1800ක් වන බහුවස්ත්‍රයක ඇති පාද ගණන සොයන්න. ඇති පාද ගණන සොයන්න. හරි. දැන් බලන්න දරුවෝ මම ප්‍රශ්නේ වෙනස් කරා. ඔය ප්‍රශ්නේ අහන්න පුළුවන් ආකාර දෙකයි. ඒකේ පළවෙනි ආකාරය තමයි පළවෙනි ප්‍රශ්නේ විදිහට කිව්වේ පාද ගාන දීලා බහුවස්ත්‍රයේ තියෙන පාද ගාන දීලා අභ්‍යන්තර කෝණවලයි කියලා අහන්න පුළුවන්. ඊළඟට අහන්න පුළුවන් විදිය තමයි අභ්‍යන්තර කෝණවල ඓක්‍ය වෙන සූත්‍රය නෙමෙයි ඉගෙන ගත්තේ. අභ්‍යන්තර කෝණවල ඓක්‍ය දීලා අභ්‍යන්තර කෝණවල එකතුව දීලා පාද ගණන කීයද වගේ එකක් අහන්නත් පුළුවන්. අන්න ඒ වගේ එකක් හොයන්නේ කොහොමද කියලා තමයි දැන් බලන්න හදන්නේ. එහෙනම් අපි දන්න සූත්‍රය සුපුරුදු සූත්‍රය ලියාගමු. පාද ගණනින් දෙකක් අඩු කරපුවාම ඒ ලැබෙනාගේ 180ෙන් ගුණ කරාම තමයි අපිට ආවේ අභ්‍යන්තර කෝණවල ඓක්‍යය. ඕක දරුවෝ 1800යි කියලා දීලා තියෙනවනේ. දැන් ආයේ හොයන්න දෙයක් නැහැනේ. අභ්‍යන්තර කෝණවල ඓක්‍යය දීලා තියෙනවා. නොදන්නා දේ විදිහට මෙතන තියෙන්නේ පාද ගණන. ඒක තමයි දන්නේ නැත්තේ. දරුවෝ මේක හොයාගන්න මේ සමීකරණය විසඳන්න. සුළු කරන්න සමීකරණය විසඳන්න හොයන්න. පාද ගණනෙන් දෙකක් අඩු කරලා 180ෙන් ගුණ කරාම තමයි 1800ක් උනේ. පාද ගණන මෙතන තනි කරගන්න අනිත් මහු ලයින් කරන්න මේ. සමීකරණ විසඳීමමයි සරල සමීකරණ විසඳීම. දරුවෝ මේකෙන් පාද ගණනෙන් දෙකක් අඩු වෙලා මුලින්. ඒ මගුලෙන් ඒකෙන් ආව ත්‍රිකෝණ ගාන 180ෙන් ගුණ කරලා. ඕකනේ කරන්නේ. අවසානයේ 180ෙන් ගුණ වෙලා. ගුණ වෙච්ච 180 නැති කරන්නේ. කොහොමද නැති කරන්නේ? ගුණ වෙච්ච එක නැති කරන්නේ. බෙදන්න ඕනේ. එහෙනම් බෙදමු 180. ඔන්නේ නම්
මොන් දෙපැත්තම 180න් බෙදනවා. මොකද මට ඕනේ මේ පැත්ත විතරයි බෙදන්න. පිටිහිම කරන්න බෑනේ. එක පැත්තක් බෙදනවා නම් අනිත් පැත්තත් බෙදන්න. මොන් එහෙනම් අපි දෙපැත්තම අංශක 180න් බෙදමු. 180ට 180 කැපිලා ගියා. ඩඩ සීන් එක. ඔන්න ලැබෙනවා. පාද ගණන. මේ පැත්තේ පාද ගණන අඩු කිරීම දෙක විතරයි ඉතුරු වෙන්නේ. සමානයි. 1800 180න් බෙදෙනවා. 180ට 180 කැපිලා යනවා. එකට පස්සෙන් බිඳුවක් තියෙනවා දරුවෝ. ඒ කියන්නේ 10යි. හරිනේ කපා. අංශක නැහැ. අංශක කැපිලා යනවා. පාද ගණන අඩු කිරීම දෙක කියලා කියන්නේ දරුවෝ 10යි. පාද ගණනනේ අපි හොයන්නේ. අඩු වෙච්ච දෙක අයින් කරන්න. සමීකරණ විසඳීම අඩු වෙච්ච දෙක අයින් කරන්න නම් දෙක දෙපැත්තටම එකතු කරා නම් හරි. දැන් ඍණ දෙකයි ධන දෙකයි කැපිලා යනවා. පිළිතුර ලැබෙනවා. පාද ගණන කියලා කියන්නේ 10ට දෙකක් එකතු කරපුවාම වගේ 10ට දෙකක් 12යි. ඔන්න පාද ගණන 12යි. එහෙනම් පාද ගාන 12ක් වෙච්ච පාද 12ක් තියෙන බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය තමයි 1800ක් වෙන්නේ. ප්‍රශ්නේ අහන්න තිබ්බනේ යාළුවට පාද 12ක් වෙන බහුවස්ත්‍ර අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය කිය. ගාන වෙනස් කරා. අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය දුන්නා. යකෝ මෙච්චර වෙලා දැනන් හිට පාද ගාන දුන්නේ නැහැ. ඔය පන් එහෙනම් කියලා කියන්නේ. හොයන්නේ. මෙතන දන්නේ නැති ඉඳ ඔයාලට පාද ගාන කියලා යනකොට x දා ගන්න පුළුවන්. පාද ගණන නිසා නම්බර් එකක් ඉඳ n කියලා දාගත්තාම බොහොම හොඳයි. n ඍණ 2. ඇයි එතකොට මම සූත්‍රය උගන්වන්නේ n ඍණ 2 කියලා කියන්නේ නැහැ. ගන්නපන්කෝ n ඍණ 2 කියලා. ගොඩක් අය උගන්වනවා. n ඍණ 2 ගුණ කිරීම 180. ඒ සමහර ටියුෂන්ස් වල මැඩම්ලා එහෙම මෙව් වගේ සූත්‍ර 9 පන්තියේ තියෙන ටික එකතු කරලා ෆයිල් කවර් එක පිටිපස්සට ගහලා දෙනවා. අපේ පොඩි උන් ඒක ගෙදර අරන් ගිහිල්ලා බිත්තියේ තියාගෙන තවත් ලොකුවට පෙන්න බිත්තියේ පට්ට ඩිමයි අරන් අලවනවා. යකෝ මේක ගහන එක දන්නේ n කියන්නේ මොකද්ද කියලා. ඒකයි මෙහෙම කියන්නේ. වයින්ව නෙවෙයි අවබෝධයේ ධර්ම මම කියන්නේ. ඉතින් මොකටද මෙහෙම නොදන්න එකක් ලියාගෙන 아무තු දෙයක් කරලා නිකන් කොම්පෝට් කරගන්නේ. වැඩි අමාරු කරගන්නේ අපිමයි. සබ්ජෙක්ට් එක අමාරු කරගන්නේ අපිමයි. දැන් ඔයාලා මේ හිතලා බලන්න මේ සිංහල භාෂාව ගත්තොත් සංකීර්ණයි. සිරාවටම සිංහල සංකීර්ණයි. වචනයක් ලියද්දි නිකන් හිතන්න ඔය සංකීර්ණ කියලා ලියන එකම යකෝ නයන්න මොන නයන්නද කැපිටල්ද සිම්පල්ද කියන්නේ වහ ප්‍රාණ මගුල රිද්ද මොකද්ද කියලා ලියන්නේ කියපුවම කියලා සාසගතොත් ශයන්න සයන්නද ශයන්න දෙන්නේ සයන්නද ශයන්නද නැත්නම් අර ගයනු ශයන්නද පයනු ශයන්නද කියන්නේ ආ ඔය මගුල ඉතින් ඕවා ලියන්න කියපුවම දැන් සිංහල භාෂාව සිරාවටම සංකීර්ණයි. හැබැයි අපේ ලංකාවේ සිංහල භාෂාවෙන් කවුරු හරි කතා කරද්දී සිංහලෙන් කතා කරද්දී වැරදුනොත් මුත් කියන්නේ නැහැ නේ. hina වෙන්නේ නැහැ කවුරු. අපිත් එක්ක ඔය සිංහල කතා කරන්නේ ඔයාලගේ යාළුවෝ කතා කරන්නේ. උඹ වරෙන් යකෝ මෙහි අරකයි මේක කතා කරන භාෂාව කියලා අපි හදාගෙන තියෙන්නේ. ඒ නිසා එකෙන් වැරදුනොත් මුත් කියන්නේ නැහැ නේ. හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් මොකක් හරි එකක් අපි කතා කරද්දී වැරදුනොත් එහෙම මොකද වෙන්නේ? මේ සාමාන්‍යයෙන් I කිව්වට පස්සේ අපි is are දාන්නේ am නේ දාන්නේ. I'm going I am going ඕකනේ කියන්නේ. කවුරු හරි කිව්වොත් I is going කියලා බක ගාලා hina නේ. ඒකනේ සිරාකට ආවිද. ඇයි hina වෙන්නේ? ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක හැමෝම දන්නේ. හැමෝම දන්නේ නැති හින්දා දන්නේ කා දන්නේ නැති කාට hina. මොකද තමයි සාමාන්‍ය සිද්ධිය. අපේ මව් භාෂාව අපි මේ රටේ මව් භාෂාව සිංහල නිසා බහුතරයක් සිංහල නිසා සිංහල හැමෝම වගේ දන්නවා. ඒ නිසා ඒකට තන අඩු. මැත්සුත් එහෙම බහුතරයකට බෑ. ඉතින් මේක අමාරුයි කියලා දඩ කරලා තියෙනවා. ඒ හැර ඇත්තටම මැත්ස් අමාරු රෙද්දක් නෑ මගුලක් නෑ එහෙම මගුලක් ඇත්තටම නෑ. පට්ට ලේසි මැත්ස්. මගෙන් නහුවොත් මම කියන්නේ මැත්ස් ලේසි. හැබැයි බැරිම එකෙක්ගේ මැත්ස් O level ෆේල් වෙච්ච කෙනෙක්ගෙන් නහුවොත් ඌට බෑනේ. ඉතින් ඌගෙන් නහුවොත් ඌ කියන අම්මට සිරියෝ කරන් අමාරුයි කරන්න බෑ. අලගේ දෙමව්පියොත් එහෙමයි. මේක පට්ට දඩ කරලා තියෙන්නේ. එයාලා ඉගෙන ගත්ත කාලේ එයාලට අමාරු වෙලා එක්කෝ. එහෙම නැත්තම් ඔයාලගේ පවුල් වල ඉන්නේ උන් ගොඩකට මැත්ස් වලට ඉන්නේ. ඔය එක එක හේතු මත තමයි ඔක අමාරුයි කරන්නේ. අනිත් සබ්ජෙක්ට්ස් ගත්තොත් ඒකට එච්චර තැනක් නැත්තේ. සාමාන්‍යයෙන් ඔය සෞඛ්‍ය වගේ විෂයක් ගත්තොත් සබ්ජෙක්ට් හැල්ලු කරනවා නෙමෙයි. සෞඛ්‍ය වගේ එකක් ගත්තොත් ඉතින් බහුතරයකට අත හොදනවා අනම්මනම් සෞඛ්‍ය පුරුදු ටික ලියන්නේ. ඉදිනදා දේ. ඉතින් මේකත් එහෙම එකක්. බය කරගන්නවා මෙහෙම මොකුල්ද? මෙහෙම දාලා යකෝ එන් කියන්නේ මොකද කටපාඩම් කරලා. උට කටපාඩම් කරලා ගණන් හදන්න බෑ. ඒකයි ක්‍රමයේ කියලා. ඉතින් මෙහෙම විකාර ලියන්න එපා. ඔක ලියන්න මෙහෙම පාද ගාන අඩු කිරීම දෙක ගුණ කිරීම 180. යකෝ අභ්‍යන්තර කොන ලයික් කියන්නේ. ඒක දුන්නා දාගනි. පාද ගාන හොයපන් ඉවර. පිරුණානේ සීනේ. මේ ලේසි මෙතඩ්ස් පාවිච්චි කරන්න
ලේසියෙන් ගොඩ දාන්න තියෙන එක අපි ලේසියෙන් ගොඩ දාමු. හරි. ඔච්චරයි ඔකෙන් එන්න පුළුවන් ප්‍රශ්න. ඔය වර්ග දෙක විතරයි එන්න පුළුවන්. දැන් අභ්‍යාසය සම්පූර්ණ කරේ 25.1 වෙනක් කරන්න 25.1 තනියෙන්. හරි. දැන්ම යනවා බාහිර කෝණ වලට. දෙන්න මොහොතකාව බහුවස්ත්‍රයක බාහිර කෝණවල ಐಕ್ಯ බහුවස්ත්‍රයක බාහිර කෝණවල ಐಕ್ಯ බහුවස්ත්‍රයක බාහිර කෝණවල ಐಕ್ಯ right එන්දරුනේ බාහිර කෝණවල ಐಕ್ಯ කියලා කිව්වහම බාහිර කෝණයක් කියන්නේ මොකක්ද? ඕකත් අපි අටේ පන්තියේදී ත්‍රිකෝණයකයි චතුරස්‍රයකයි ඇඳලා කපලා කරා වෙන්නේ නා. කරලා හොයාගත්ත ත්‍රිකෝණේ බාහිර කෝණ 360යි චතුරස්‍රය 360යි. මේකේ උගන්වන්න දෙයක් නැති තරම් ඕනම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල වගේ නෙවෙයි. දැන් අභ්‍යන්තර කෝණවල නම් ත්‍රිකෝණේ 180යි චතුරස්‍රයේ 360යි පාද වැඩි වෙද්දි වැඩි වුණානේ. 180 360 540 720 කියලා වැඩි වෙනවනේ. ඔය සීන් එක වෙන්නේ නෑ බාහිර කෝණවලදී. බාහිර කෝණ කොච්චර තිබ්බත් ත්‍රිකෝණේ නම් 3යිනේ තියෙන්නේ මේවල. මේක ත්‍රිකෝණය මෙන්න ත්‍රිකෝණය. දරුවනේ බාහිර කෝණයක් කියන්නේ මේ ත්‍රිකෝණේ එක පාදයක් එක පැත්තකට මේ විදිහට දික් කරාම මේ එළිය හැදෙන කෝණය මෙන්න මෙයාට අපි කිව්වා බාහිර කෝණයක් කියලා. මෙන්න ත්‍රිකෝණේ බාහිර කෝණය. නම් බාහිර කෝණ හැදෙන්නේ හොඳට මතක තියාගන්න. ත්‍රිකෝණයක එළියේ බාහිර කිව්ව ගමන් එළිය කිව්ව ගමන් මෙහෙම ගන්න එපා. එළිය කිව්ව ගමන් මෙහෙම ගන්න එපා. මේක එළිය තමයි. 180ට වඩා වැඩි. 180ට වඩා වැඩි වට කිව්ව පරාවර්ත කෝණය. මේ පරාවර්ත කෝණය. හොඳට මතක තියාගන්න. බාහිර කෝණයක් හැදෙන්නේ නම් ඉගෙන ගත්තා මේ විදිහට පාදයක් දික් කරපුවාම ඒ දික් කරපු පාදයයි නෝමල් පාදයක. ඒ කියන්නේ බහුවස්ත්‍රයේ සිරා පාදයක්. මේක බහුවස්ත්‍රයේ සිරා පාදයක් නෙවෙයි. මේක යක් දික් කරපුවානේ. නෝමල් එක්කුයි දික් කරපු එක්කුයි අතරට ඔය දෙක අතරට මේ හැදෙන එකට තමයි කිව්වේ බාහිර කෝණයක් කියලා. ඉතින් ඔය විදිහට බාහිර කෝණවල ಐಕ್‍ය ගත්තොත් මම ත්‍රිකෝණයක් ගත්තොත් මෙන්න මේ විදිහට මේ බලන්න ඕන පැත්තකට දික් කරන්න පුළුවන්. මේ පාදේ මෙහෙට දික් කරන්න පුළුවන්. ඕන්න මෙහෙට දික් කරන්න පුළුවන්. අවුල් නැහැ. මේ දික් කරාම මේ එළිය හැදෙන කෝණය මේ හැදෙන කෝණවල ಐಕ್‍ය ගත්තොත් මේ ABC කියන තුන් දෙනාගේ ಐಕ್‍ය ගත්තොත් A එකතු කිරීම B එකතු කිරීම C කියලා කියන්නේ අංශක 360. ත්‍රිකෝණයේ බාහිර කෝණවල ಐಕ್‍ය අංශක 360. ඔය විදිහට චතුරස්‍රයක් ගත්තොත් මෙන්න චතුරස්‍රයක්. මෙන්න චතුරස්‍රයක් ගත්තා. චතුරස්‍රයේ දරු මේ විදිහට කොයි පැත්තට පාද දික් කරා එක ශීර්ෂයකදී එක කොණය බැගින් කවුන්ට් කරන්න ඕනේ. මේ ශීර්ෂයේදී එක කොණය කවුන්ට් කරන්නේ. මෙතනදීත් එක බාහිර කොණය එක බාහිර කොණය. හැම ශීර්ෂයකදීම එක බාහිර කොණයක් ගන්න. එහෙනම් බලන්න ත්‍රිකෝණයේ පාද 3යි. අභ්‍යන්තර කෝණ 3යි. ඒ වගේම බහුවස්ත්‍රයට තියෙන බාහිර කොණත් 3යි. චතුරස්‍රයට ගියාම පාද 4යි. අභ්‍යන්තර කෝණත් 4යි. බාහිර කොණත් 4යි. මේ හතර දෙනා එකතු කරොත් මම මේක ගන්නම් PQRS කියලා. PQRS කියන හතර දෙනා එකතු කරොත් A 360ම තමයි. A 360ම තමයි. sorry. ඔක තමයි කතාව. පංචාශ්‍රයක් ගත්තොත් බාහිර කෝණ 5ක් එයි. අනේ ওই කෝණ පහම එකතු කරොත් A 360ම තමයි. ෂඩාශ්‍රය නෑ වැඩක් නෑ. පාද 20ක් තියෙන එකාගේ බාහිර කෝණ ටික බැලුවත් අර වටේට තියෙන කෝණ ඔක්කොම එකතු කරාම එන්නේ අංශක 360යි. ඕක තමයි කෙලිය. කියන්නේ බාහිර කෝණ අර අභ්‍යන්තර කෝණවලදී වගේ වෙනස් වෙන්නේ නැහැ. 360න්මයි යන්නේ. ಐಕ್‍ය 360යි. 360ම. වල මාතෘකාවක් ලියුව නේද? බහුවස්ත්‍රයක බාහිර කෝණවල ಐಕ್‍ය කියලා. ඒ ಐಕ್‍ය කියලා දැන් වචන ඉවර වෙන තැන තියෙනවනේ ಐಕ್‍ය කියලා. ඔය කෝණවල ಐಕ್‍ය කියලා ලියවන්නේ. ඔය ಐಕ್‍ය කියලා ඉවර වෙන තැන රතු පෑනෙන් රවුන්ඩ් කරලා ඒක ඉස්සරහින් දාගන්න 360යි කියලා. අංශක 360යි කියලා රතු පෑනෙන් රවුන්ඩ් කරලා දාගන්න මාතෘකාව ඉස්සරහින්. බාහිර කෝණවල ಐಕ್‍ය නම් අංශක 360යි. ඕන බහුවස්ත්‍රයකට 360යි තමයි. අභ්‍යන්තර කෝණවල විතරයි අර සූත්‍රයක් තිබේ පාද ගාණෙන් දෙකක් අඩු කරලා ත්‍රිකෝණ ගාන අරගෙන 180ෙන් ගුණ කරනවා කියලා ගත්තා. මේකෙදි සියල්ල 360. හරි. එතන 360යි කියලා දාගෙන මෙන්න මේ රූප සරහන් තුන දාගමු.
පළවෙනියට මේක ලකුණු කරගන්න බාහිර කෝණය පෙන්වන්න. වෙනත් පාටකින් මේ කෝණෙත් ලකුණු කරලා පෙන්වන්න මූ බාහිර කෝණයක් නොවේ. රතු පාටින් මගේ දාන්න තවත් හොඳයි. මුගේ වරහන් ඇතුලේ දාන්න මූ බාහිර කෝණයක් නොවේ කියලා. බාහිර කෝණයක් නොවේ කියලා දාන්න. නොවේ මූ නෙවෙයි මූ නෙවෙයි. මූ බාහිර කෝණයක් නෙවෙයි. ඌට කියන්නේ පරාවර්ත කෝණයක් කියලා. මේක බාහිර කෝණය. පාදය දික් කරාම එළියදී ඌ තමයි බාහිර කෝණය. හරි. නම් මේවා ඒවා එකතු කරාම 360යි. මේවා එකතු කරාම 360යි. යකෝ ඔක්කොම එකතු කරලා 360යි. ඒ කිව්වේ බාහිර කෝණ ටික ඕන බහුවස්ත්‍රයක අංශක 360යි. දාගන්න කොහේද? ඔබ සලහන් තුන පැහැදිලිව දාගන්න. එල්ල ගණන් හදමු අපි. ඕකේ නම් ඉතින් දඩ ගණන් එන්න විදිහක් නැහැ. ඔය මොකක් හරි එක කෝණයක් මිස් කරලා අනිත් ටික දෙයි. මේක නැතුව මේ දෙක දෙයි. ඒක එකතු කරාම 360යි කියන එක පාවිච්චි කරලා සමීකරණ දා හදන්න දී. ෂේප් එකේ හදමු. දාගන්න පැහැදිලි සටහන. right hari neda ganak hadu me එක ගානක් හදමු හරි right අපි ගමු මෙන්න මෙහෙම එකක් පංචාශ්‍රයක් ගමු ना कथाव पटन करने हैं दागन रूपसरण මේ විදිහට දාගන්න මේ ඔක්කොම සරල රේඛා මේවා එක ඉරකින් ගන්න මේක එක ඉරක් 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 එක ඉරකින් දෙන්න right ඊට පස්සේ x ගේ අගය හොයන්නයි තියෙන්නේ පුළුවන් විදිහට try කරන්න ඊට පස්සේ මම කියලා දෙන්න. x හොයන්න කොහොමද? ඔන්න ඔච්චරයි දත්ත දීලා තියෙන්නේ. ඔයාලා හොයන්න පටන් ගන්න. ඊට පස්සේ මම කියලා දෙන්න. fine. පුළුවන් විදිහට හොයන්න.
හරි නේද? ඇති නේද? බලන්නකෝ. දරුවෝ අපි දන්නවා බාහිර කෝණවල ඓක්‍ය අංශක 360යි කියලා. අපිට හොයන්න තියෙන්නේ x. x ඉන්නේ බාහිර කෝණයක් විදිහට. එහෙනම් මේ බාහිර කෝණේ අගය තමයි හොයන්න තියෙන්නේ. අනිත් බාහිර කෝණ මෙයයි. මෙයා නම් දන්නවා. මෙයයි දන්නවා නම් ඔය ටික ඔක්කොම එකතු කරාම 360යි කියන එක පාවිච්චි කරලා ගාන හදාගන්න පුළුවන්. දැන් බලන්න මෙතන 50 දන්න. මේක හරි. මෙතන මේ බාහිර කෝණේ හැදිලා තියෙන්නේ මේ පාදයේ දික් වෙලානේ. දික් වෙනවා කියන්නේ සරල රේඛාවක්, එකම රේඛාවක්. රේඛාවක එක පැත්ත අපි දන්නවා 180යි. එහෙනම් මේ ටික 180යි. මේක 80යි නම් 180ක් වෙන්න මෙතන අනිවාර්යෙන් කෝණේ 100ක් විය යුතුමයි. ඔන්න ඔතන 100යි කියලා දන්නවා. දරුවෝ මේ මෙතන මෙහෙම ලකුණකින් දීලා තියෙන්නේ. මෙහෙම කෝණයක් ගන්න අපි දන්නවා ඍජු කෝණයක්. වෙන අංශක 90. නම් මෙතන 90යි. 180ක් වෙන නම් මෙතනත් අනිවාර්යෙන්ම 90ම තමයි. මෙතනත් එන 90ක කෝණයක්මයි මේ තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ මෙතන 180ක් වෙන්න නම් 180ක් වෙන්නේ 120ට 60ක් එකතු වෙන්න ඕනේ. මෙතන 60යි. මෙන්න බාහිර කෝණවල සෙට් එකම දන්නවා. 1 2 3 4 5ක් පංචාශ්‍රයක් 5ක් ඉන්න ඕනේ 5 දෙනා. හරි. x විතරයි නොදන්න පදේ. එහෙනම් ඕක දාලා හොයාගන්න පුළුවන්. බාහිර කෝණවල ඓක්‍ය. එහෙනම් අපි ලියමු x එකතු කිරීම 100 එකතු කිරීම 50 එකතු කිරීම 90 එකතු කිරීම 60. මේ සෙට් එකම එකතු කරාම අංශක 360. කොහෙන්ද යකෝ 360ක් ආව? බාහිර කෝණවල ඓක්‍යයෙන් බහුවස්ත්‍රයක බාහිර කෝණවල ඓක්‍ය. එන හේතුව ලියන්න පුළුවන්. බහුවස්ත්‍රයක බාහිර කෝණවල ඓක්‍යය නැත්නම් එකතුව අංශක 360ක් නිසා. ඔන්න ඔහොම හේතුව ලියලායි වැඩ පටන් ගන්න. බහුවස්ත්‍රයක බාහිර කෝණවල ඓක්‍ය 360ක් නිසා අපි කියනවා මෙන්න මේ කෝණ සෙට් එක එකතු කරාම 360ට සමාන විය යුතුයි කියලා. රයිට් එකතු කරමු. 150ක් 150ක් 150ට 90ක් 90ක් කියන්නේ 100ක්ම එකතු කරලා 10ක් අඩු කරන්න හරිනේ. 150ට 100ක් 250යි 10ක් අඩු කරන්න. 250න් 10ක් අඩු කරාම 240යි. 240ට 60ක් 300යි. එහෙනම් මෙන්න මේ අගයන් ටික ඔක්කොම එකතු කරාම 300ක් එනවා. අපිට ලියුව හැකි x එකතු කිරීම 300 කියලා කියන්නේ 360යි. නාංශක 360. දැන් x හොයන්නයි ඕනේ. මේ එකතු වෙච්ච 300 නැති කරගන්න දෙපැත්තෙන්ම අපි 300 අඩු කරලා දාමු. 300ට 300 කැපිලා ගියා එහෙනම් x ගේ අගය ගත්ත හැකි x සමානයි 360න් 300ක් ගියම අංශක 8යි කතාව ඉවරයි. තේරුණාද? හොඳටම තේරෙන්න ඕන. අංශු මාත්‍රයක් නැතුව හොඳට තේරෙන්න ඕන. කොහෙවත් රැක පැන ගන්න බෑ. දරුවෝ බාහිර කෝණ ඔක්කොම හොයා ගන්න සෙට් වලින්. එයි මේ හොයන්න තිබ්බේ බාහිර කෝණයක් නේ. ඒකයි වටපිටාව හොයාගත්තා. වටපිටාව හොයාගත්තා. ලේසියෙන්ම 360ට සීන් කරා ඒක. දැන් කවුරු හරි අභ්‍යන්තර කෝණ හොයන්න ප්ලෑන් කරනවා වැඩේ අමාරුයි. අභ්‍යන්තර කෝණ හොයා ගන්න ඕනේ. පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණ ටික කීයද? 540 මතක නැත්නම් හොයා ගන්න ඕනේ පාද ගාණෙන් අඩු කරලා. ඉතින් මේ බාහිර කෝණයට සෙට් කරගෙන හරිම ලේසි. මේවා තමයි පුරුදු වෙන්න ඕනේ. අභ්‍යාස කරාම වැඩේ අල්ලලා යයි. ගන්න පුඩට මේ ගන්න. හරිනේ. දැනට එපමණයි සාකච්ඡා කරන්නේ මේ ගණන් වලින්. හේතුව මේ ටයිප්ම ගණන් තමයි ආයේ. මම පාඩමේ අවසාන කොටසට යනවා. චූටි කොටසක් තියෙනවා තව වැදගත් දෙයක්. එක වචනයක් කියලා දෙන්න. මේ වචනේ පැහැදිලි කරලා නතර කරන්න. ලියන්න මාතෘකාව. සවිදි බහුවස්ත්‍ර. සවිදි බහුවස්ත්‍ර. මෙහෙම සවිදි ලියන්නේ කැපිටල් වල. සවිදි බහුවස්ත්‍ර.
දරුවනේ දැන් බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. සවිදී කියලා කියන්නේ තේරුම අපි ලියලා කතා කරමු. ලියුව ගමන් තේරෙනවා. රතු පෑනින් ලියන්න මේක යටතේ ලියන්න බහුවස්ත්‍රයක රතු පෑනින් ලියන්න බහුවස්ත්‍රයක පාද සියල්ලම හා කෝණ සියල්ලම පාද සියල්ලම හා කෝණ සියල්ලම විශාලත්වයෙන් එකිනෙකට සමාන වන්නේ නම් එකිනෙකට සමාන වන්නේ නම් එකී බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර ලෙස හැඳින්වේ. right අහගන්න. දැන් ඔය කිව්වේ පාද ඔක්කොම සමාන වෙන්න ඕනේ විශාලත්වයෙන්. ඒ කිව්වේ පාද ඔක්කොගේම දිගවල් ටික සමාන වෙන්න ඕනේ. ඒ කිව්වේ ත්‍රිකෝණයක් ගත්තොත් මම ත්‍රිකෝණයක් ගන්නවා. මේ ත්‍රිකෝණයේ ඉන්න පාද තුන දිගින් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා සෙන්ටිමීටර 4යි නම් මෙයාත් 4යි මෙයාත් 4යි. පාද තුනම සමාන වෙන්න. ඒ විතරක් වෙලාමදී කෝණ තුනක් සමාන වෙන්න ඕනේ. අභ්‍යන්තර කෝණ තුනක් සමාන වෙන්න ඕනේ. මේ කෝණී සමාන වෙන්න. මෙයා 60ට මෙයාත් 60යි මෙයාත් 60යි වෙන්න ඕනේ. ඔන්න ඔහොම වෙනවා නම් ඔය බහුවස්ත්‍රයට අපි කියනවා සවිදි බහුවස්ත්‍රයක් කියලා. ඒ කියන්නේ මේක ත්‍රිකෝණයක්නේ. බහුවස්ත්‍රේ නම ත්‍රිකෝණයනේ. ත්‍රිකෝණයට ඉස්සරහින් නම එනවා සවිදි ත්‍රිකෝණය කියලා. මොකද දන්නවද මේ වෙන්නේ? දැන් අපි සිංහලයේ පාවිච්චි කරනවානේ නේද? විශේෂණ පද සිංහලවල. දැන් පිරිමි ළමෙන් නම් කොල්ලා කියන්න පුළුවන්, ගෑනු ළමෙන් නම් කෙල්ල කියන්න පුළුවන්. දැන් කොල්ලා හොඳ කොල්ලෙක් නම්, හොඳ දක්ෂ කොල්ලෙක් නම්, හොඳ කොල්ලෙක්, දක්ෂ කොල්ලෙක්, එළ කොල්ලෙක්, මරු කොල්ලෙක් කියනවනේ. මෝඩෙක් නම් මැට්ටෙන් නම් යකෝ මැටි කොල්ලෙක්, මෝඩ කොල්ලෙක්, කරගෙක් වයින්වනේ. කොල්ලට ඉස්සරහින් දානවනේ මෝඩ කොල්ලෙක්ද මැටි කොල්ලෙක්ද මොකද්ද? ගෑනු ළමයෙක් නම් ලස්සන ගෑනු ළමයෙක් නම් ලස්සන කෙල්ලෙක් කියනවනේ. හරි. එතකොට නිකන් පට්ට අප්‍රසන්න කවුරු හරි නම් හපුටු කෙල්ලෙක් කියනවනේ නේ ඔය කොල්ල කියන්නේ. ඉතින් ඔය ඉස්සරහින් දානවා වචන. ඔය ඒ වගේ මේකෙත් මේ බහුවස්ත්‍රයේ මේ ත්‍රිකෝණයේ පාද තුනම සමාන වෙලා කෝණ තුනමත් සමානයි. මේකේ තුනක් තිබ්බ හින්දා දැන් චතුරස්‍රයට ගියාම පාද 4යි. ඒතකොට පාද 4ම සමානයි. කෝණ 4යි කෝණ 4ම සමානයි. අන්න එහෙම සමාන වෙනවා නම් එයාට කියනවා සවිදි බහුවස්ත්‍රයක් කියලා. නම එන්නේ ත්‍රිකෝණය මුගේ නම. එහෙනම් උට ඉස්සරහින් සවිදි ත්‍රිකෝණය. හැබැයි අපිට ගොඩක් පේපර්ස් වලදී එහෙම සවිදි ත්‍රිකෝණය කියන නමට වඩා පාවිච්චි වෙන්නේ සමපාද ත්‍රිකෝණය. අපි ත්‍රිකෝණ වර්ගීකරණයේදී ඉගෙන ගත්තේ පාද තුනම සමානයි නම් සමපාද ත්‍රිකෝණය. එහෙනම් දරුවෝ සමපාද ත්‍රිකෝණය කියන්නේ සවිදි ත්‍රිකෝණයටම තමයි. ත්‍රිකෝණයේ කෝණ තුන ඔතෝ සමාන වෙනවා, පාද සමාන වෙනවා. මොකයි හේතුව? අර ඊළඟට චතුරස්‍රයක් ගත්තොත් ඉඳින්න ලියන්න එපා මම වෙලාව දෙන්නම්. චතුරස්‍රයක් ගත්තොත් චතුරස්‍රයේ පාද 4මයි කෝණ 4මයි සමානයි න ะ. කෝණ 4ම සමානයි න ะ. පාද 4ත් සමානයි න ะ. පාද 4ත් සමාන වෙන්න ඕනේ, කෝණ 4ත් සමාන වෙන්න ඕනේ. එන්න මෙහෙමනම් මෙයාට අපි කියනවා සවිදි චතුරස්‍රයක් කියලා. සවිදි චතුරස්‍රය. අපිට ගොඩක් තැන්වලදී සවිදි චතුරස්‍රය කියන වචනේ හම්බෙන්නේ නැහැ. අපි මේ පාද 4ක් සමාන කෝණ 4 සමාන මේ ඍජු කෝණම තියෙන එකට අපි කියන්නේ සමචතුරස්‍රය කියලා. එහෙනම් මේ සමචතුරස්‍රය කියලා ඔච්චර කල් කියලා තින්නේ සවිදි චතුරස්‍රයටම තමයි. එන්න කතාව. සමචතුරස්‍රයම තමයි. හරිනේ. දරුවෝ මේ විශේෂ නම් දෙකක් තිබ්බේ මේ දෙන්නට විතරයි. දැන් ඔයාලගේ ඔය ඉස්කෝලේ යාළුවන්ට නම් කියද්දි එයාලගේ නමට වඩා සමහර ළමයි ඉන්නවනේ. එන නම ප්‍රසිද්ධයි අම්මලා තාත්තලා දාපු නමට වඩා ඔයාලා කියන නම. මොකක් හරි අනුවර්ත නාමයක්. එහෙමයි ඉන්නවනේ. sorry. එහෙමයි ඉන්නවනේ ඕනතර. ඉතින් ඔය විදියටම මේ දෙන්නට විතරයි මේ තවත් නම් දෙකක් තියෙන්නේ. අනිත් අයට නැහැ. ඒ කිව්වේ පංචාශ්‍රය
ෂඩාශ්‍රය, සප්තාශ්‍රය, අෂ්ටාශ්‍රය. මම අයියාගෙන නෑ නවාශ්‍රය, දහාශ්‍රය ඕන එකක් ගත්තා ඉන්නේ. අෂ්ටාශ්‍රය ඔය ඔක්කොම පාද සියල්ලම හා කෝණ සියල්ලම සමාන වුණොත් එයාලගේ නමට ඉස්සරහින් අපි යොදනවා සවිදි කියන කෑල්ල. ඔච්චරයි කතාව. එතකොට පංචාශ්‍රයේ පාද පහම සමාන වෙලා කෝණ පහත් සමානයි නම් සවිදි පංචාශ්‍රය. ෂඩාශ්‍රයේ පාද 6 කෝණ 6 සමානයි නම් සවිදි ෂඩාශ්‍රය. සවිදි සප්තාශ්‍රය, සවිදි අෂ්ටාශ්‍රය, සවිදි නවශ්‍රය, සවිදි දසාශ්‍රය. ඔය විදිහට. ඉතින් පාදයි කෝණයි සමානයි නම් පාද සියල්ලම දිගින් සමාන වෙන්න ඕනේ. කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. ඒකේ කෝණවල සයිසස් සමාන වෙන්න ඕනේ. පාදවල සයිසස් සමාන වෙන්න ඕනේ. ඔය ඔක්කොම සමානයි නම් අපි අන්න ඒවට කියනවා සවිදි බහුපශ්‍ර කියලා. ඔච්චරයි කතාව. දාගන්න දරුවෝ. ත්‍රිකෝණය කියලා දාගන්න. මෙන්න සවිදි ත්‍රිකෝණය. මේ වගේ හේතුව දඩම සීන් එක. පාද සියල්ලම සහ කෝණ සියල්ලම සමානයි. පාද සියල්ල ඔක්කොම එකම සයිස් එක. පාදයක් පහයි නම් හැම පාදයක්ම පහයි පහ පහ පහයි. කෝණය 60 හැම එකම 60 60. ඕකයි සීන් එක. දාන්න. Good. Right. එහෙනම් අදට එපමණයි. ඔයාලා හෝම්වර්ක් වලට කරන්න ඕනේ මේ පාඩමේ අභ්‍යාස තුනක් තියෙනවා. 25.1 25 පොඩි ගණන් තියෙනවා. AC ගණන් තියෙනවා. සහ 25.3. මේ සවිදි කියන එක දැනන් ඉන්න ඕනේ. සවිදි කියලා දුන්නොත් පාද පහත් සමානයි කෝණ පහත් සමානයි කියලා දැනගන්න. ඔකෙම තව විශේෂ දෙයක් තියෙනවා. කෝණ කියලා කියන්නේ අභ්‍යන්තර කෝණේ ඇතුලේ එක්කනනේ. ඇතුලේ කෝණේ සමාන වෙච්ච ගමන් පුටෝ මිලි එක්කනත් සමාන වෙනවා. මේ බලන්න. මෙයාලා ත්‍රිකෝණේ 60 60 60 කියලා ගියොත් පාදය දික් කරාම නෙමෙයි බාහිරය හැදෙන්නේ. පාදය දික් කරාම නෙමෙයි බාහිරය හැදෙන්නේ. බාහිරය බැලුවොත් පාදය දික් කරාම මෙයා සරල රේඛාව. මේ 180 වෙන්න නම් 60න් 100 يعني 60ක් ගියාම 180 තව 120ක්. මෙතන 180න් 60ක් ගියාම 120 120. ඔටෝම බාහිර කෝණත් සමානයි. එහෙනම් සවිදි බහුවස්ත්‍රයක් විශේෂයි. පාද තුන විශාලත්වයෙන් සමානයි. අභ්‍යන්තර කෝණ තුන සමානයි. මෙයාට 60 60. ඒ තුනම එක සයිස්. බාහිර කෝණ ඒවත් එක සයිස්. 120 120 120. ඔය සීන් එක වෙනවා. ඕකෙන් ගණන් ටිකකුත් තියෙනවා 25.3 අභ්‍යාසයේ. ඒ ටිකත් හදන්න. ඩිස්කෂන් එකෙන් කතා කරමු. මේ කතා කරන්න ඕනේ තව ලීසි ක්‍රම සහ ලීසි ක්‍රම කිව්වේ මේවා හදාගද්දී පාවිච්චි කරන තව චූටි ට්‍රික්ස් මේවට පාවිච්චි කරන ඉක්මනින් ගාන හදන්න. ඔළුවට ගාන දාගන්න පාවිච්චි කරන ට්‍රික්ස් එක්ක විශේෂ ගණන් ටිකක් ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේ ගණන් ටිකත් එක්ක සාකච්ඡා කරමු ඩිස්කෂන් ක්ලාස් එකේ. දැනට මේ තුන කරන්න කරලා පුළුවන් කට්ටිය ටියුට් එකේ ගණන් ටිකත් ඒ ගමම උත්සාහ කරන්න. දැන් අදට මේක හොඳට බලලා වැඩ නතර කරන්න. පුළුවන් නම් අභ්‍යාසයකින් ගණන් දෙකක් විතර හදලා වැඩ නතර කරන්න. ඊට අනිද්දා දවස් දෙක තුනක් ඇතුළත මේ අභ්‍යාස තුනම ඉවර කරන්න. ඊට පස්සේ ෂීට් එකේ ටියුට් එකට යන්න. අපි ඩිස්කෂන් ක්ලාස් එකෙන් හම්බෙලා කතා කරමු. කොහොමද තියෙන ගැටලු සහ වැඩේ ලේසියෙන් කරන්න ට්‍රික්ස් මොනවද පාවිච්චි කරන්නේ කොහොමද ගානක් ඉස්සරහට අරන් යන්නේ කියලා. දැන් අදට එපමණයි. ඊළඟ දවසේ ලස්සන පාඩමක් විජය භාග කියන එක ලේසි ලස්සන පාඩමක්, දඩ වටින පාඩමක්, 10 දී 11 දී දෙකේමත් සෙට් වෙන පාඩමක්. සෙට් වෙලා ලස්සනට කරගෙන යන්න. අවසාන කාලයේ මේ ඉවරන්නේ පාඩම් 3යි තව ඉතුරු වෙලා තියෙන්නේ. 9 පන්ති අන්තිම කාලේ 10ට යන්න ඉන්න දරුවෝ ඒක හැම වෙලේම ඔළුවේ තියාගෙන හොඳට වැඩ කරන්න. මේ ටික හොඳටම ඕන වෙන පාඩම් ටික ලස්සන පාඩම් ටික චූට්ටක්වත් මග අරගන්න එපා. කොහේ හරි ට්‍රැක පැන්න නම් ඒ ටික ආපහු යවලා බලන්න. ඌකට අවස්ථාව දෙන්න ඕන හින්දා ඔය දඩ ක්‍රමයක් මේවා කරලා මේ සිස්ටම් එකට උගන්වන්නේ. නිසා ඒකේ ප්‍රයෝජනෙ සුපිරියට ගන්න. ඊට පස්සේ ඔයාලගේ උත්තර කොහොමද අනම්මනම් ටික මම බැලුවට පස්සේ කතා කරමු. බැරි වෙන ගණන් එකක්වත් අතහැර ගන්න එපා. බැරි වෙන එක කියලා කතා කරලා වැඩි කොට දාන්න. එහෙනම් අදට එපමණයි. ඉතින් නතර කරනවා. හම්බෙමු ඊළඟ දවසේ. ප්‍රවේශමෙන් ඉන්න. අයිබෝවන්.